නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් අපි ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් පංච නීවරණ ධර්ම පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරමින් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ කාමච්ඡන්දය පිළිබඳව බොහෝ වූ කාරණා අපට පහදලා දුන්නා. කාමච්ඡන්දේ හිත බැස ගන්න ආකාරය, බැසගත්තට පස්සේ අපේ නුවණ වැහෙන ආකාරය ආදි වශයෙන් මේ ශ්‍රී සද්ධර්මයෙන් අපට අනුග්‍රහ කොට වදාලා දායාද කොට වදාලා. ඉතින් අද දවසෙත් අපට ඒ දහම් සාකච්ඡාව පවත්වන්න අවස්ථාව දෙනවා. ඉතින් පළමුවෙන්ම අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස අදත් වැඩමව වදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි අද සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්නම්. ඩුබායිහි පදිංචි පින්වත් ලෝචනී විජේසිංහ මෑණියන්, සුමේද විජේසිංහ පියාණන් සහ කැනඩාවේ පදිංචි පින්වත් ශිවන්ත විජේසිංහ පුතුණුවන් ඇතුළු මේ පවුලේ පින්වතුන් සදැහැති දායකත්වයේ දරනවා. මේ පින්වන්ත හැම දෙනා සිහිපත් කොටගෙන කැටුව පිනති ඔබ හැම දෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල සදහම් සාකච්ඡා පවත්වන්න අපි සූදානම්. අපි නැවතත් මහා සංඝරත්නයේ ගෞරවයෙන් වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් උතුම් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය ගෞරවනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමී. අපි දැන් මේ දහම් කැඩපත දේශනා මාලාවේ අපි කතා කරමින් ආව විශේෂම කාරණු කිහිපයක්. එහෙමයි. ඒ තමයි මේ පංච නීවරණ පිළිබඳව. එහෙයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ අවිජ්ජා සූත්‍රයේ පැහැදිලිවම දේශනා කළා. ඒතකොට මේ සත්‍යයාගේ චිත්ත සංතානයේ තියෙන අවිද්‍යා කඩතුරාවට, ඒ වගේම මේ තෘෂ්ණාව හිත වෙලාගෙන තියෙන්නේ හිත තුළ කරුණු පහක් තියෙනකම් පමණයි. එහෙමයි ස්වාමීන්. ඒ තමයි මේ නීවරණ පහ. හරි පුදුමයි. එතකොට මේ හිත තුළ යම් කිසි කෙනෙක්ගේ චිත්ත සංතානයේ නීවරණ දුර වෙන්න පටන් ගන්නවද, නීවරණ සංසිඳනවද, ඒ කෙනාගේ හිතේ තියෙන අවිද්‍යා කඩතුරාව සිඳිලා යන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීන්. සසරට බඳින තණ්හා සංයෝජනේ හිත ලිහෙන්න පටන් ගන්නවා. හරි ආශ්චර්ය සම්බුදු කෙනෙක් ඉන්නේ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා මේ දෙව් මිනිස් ලෝකයාටම හොයාගන්න බැරි මහා ගැටයක් ලියා ගන්නවා. ඒක පුදුම දෙයක්. ඒක අපිට හිතා ගන්න බෑ. ඒතර මේ ලෝකේ සත්‍යය කාමයේ අතහැරලා, දෘෂ්ටි අතහැරලා මේ නික්කම්මයක් හොයන්න මහන්සි ගන්නවා. දුකින් නිදහස් වෙන්න යම් මහන්සියක් ගන්නවා. නමුත් මේ දුකින් නිදහස් වෙන්න ගන්න මහන්සි ගන්න සත්‍යය මේ කොනක් පොටක් කරන ක්‍රමයක් කිසි දෙයක් තේරෙන්නේ නැති නිසා සමහර අය කාමයේම වෙල්ලා යනවා. සමහර අය පැහැදිලි කිරීමක් ඇති කරගන්න අවස්ථාවක් නැතු යනවා. තේරුම් ගැනීමක් කරන්න බෑ. එහෙමයි ස්වාමී. ඒ වගේම තමයි සමහර අය දෘෂ්ටි ජාලයේ එළි යනවා. පුදුම දෙයක් ඒක. එහෙමයි. ඒතර රිවන් ලෝකයක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දකින්නවනේ පුදුම දෙයක්. මොකද්ද? අවිද්‍යාව කියලා දෙයක් හිත ඇතුළේ තියෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. සසරට බඳින තණ්හාව කියලා සංයෝජනය මේ හිතේ තියෙනවා කියලා දකින්නවනේ. පුදුම ආශ්චර්යයක් යන්නේ. ඒකනේ සම්බුද්ධත්වය. ඉතින් අද මේ කෑ ගහන ප්‍රලාප දොඩන සමහර අය දැන් හරි පුදුමයි. දැන් අද මේ යුගයේ සමහර කට්ටිය බුදු වෙලා රහත් වෙලා කියන කෑ ගහන කිව්නලා අවිද්‍යාව කියලා එකක් තියෙනවා කියලා දන්නෙත් නැහැ.
එහෙමයි ස්වාමීනි. හිත ඇතුලේ තණ්හාව කියලා එකක් තියෙනවා කියලා දන්නෙත් නැහැ. ඔහි කෑ ගහනවා මම රහත් මම බුදු කියලා. ඒතර කෑගේ වචන ටිකම එයාගේ අවිද්‍යාව සහගතයි කියලා ඒකලන්ට තේරෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මේ පිට වෙන වචනම තෘෂ්ණාවෙන් බැඳිලා නේද මගේ මේ වචන අසංවර වෙලා තියෙන්නේ කියලා වැටහිමක් නැහැ. මොකද ඊට වඩා බලවත් නීවරණ පායාගේ. එහෙමයි ස්වාමීනි. කාමයට තියෙන ඇල්ම බලවත්. ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට දැන් අරව නැති වෙයි කියලා හිත කෑ ගහනවා. එහෙමයි. ඒ කෑ ගහන හිතේ දෝංකාරයට අහු වෙලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. හිතයි දෝංකාර දෙන්නේ. ඒතර හිත දෝංකාර දෙන්නේ කොහොමද නීවරණ වලින්. එහෙමයි. ඒතර ඒ දෝංකාර දෙන හිත ව්‍යාපාදයට යට වෙලා උද්දච්චයට යට වෙලා විචිකිච්ඡාවට යට වෙලා චතුරාර්ය සත්‍ය දුකක් ගැන කතාවක් නැහැ. දුක යට ගැනීමක් නැතිවීමක් මාර්ගයක් ගැන හිතෙන්නේ නැහැ. එතකොට මේ දැන් මේ තියෙන ත්‍රිපිටකේ වැරදි කියනවා. විනය වැරදි කියනවා. එහෙමයි ස්වාමීනි. රහතන් වහන්සේලාට එහෙම විනය පනවල නැහැ කියනවා. මොනවද මේ පිට වෙන්නේ එතකොට? එහෙමයි. එතකොට මේ අමුතුම අපබ්‍රංශයක් ඒගොල්ලන්ගේ හිතවල මැවෙනවද? ඒක තමයි ස්වභාවය. නීවරණ වල ස්වභාවය. එහෙමයි. ඒතර මේ නීවරණ වලින් යට වෙච්ච කෙනාගේ සිත කොච්චර අසරණද? නීවරණ වලින් යට වෙච්ච කෙනාගේ හිත කොච්චර අසරණද එතකොට? ස්වාමීනි එතනින් එහාට නුවණට අවබෝධයට කිසිම ඉඩකඩක් කිසිම ඉඩක් නැහැ. එහෙමයි. කියන්නේ මානසික මේක සිදුවෙන මේ ස්වභාවයක් මේක. එහෙමයි ස්වාමීනි. මේ කාම අරමුණු වලට හිත යට වෙන්න භාගතුනා දේශනා කරනවා පිස්සු වැටෙනවා කියන මිනිස්සු. එහෙමයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට හිත යට වුණාට පස්සේ හිත ගිනි ගන්නවා කියනවා. ස්වාමීනි සර්වඥයන් වහන්සේගේ පහළ වීම සිදු නොවන්නට අපි මෙහෙම අරුබුදයක ඉන්නවා කියලා දකින්නේ කිසි කෙනෙක් දකින්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. කිසි කෙනෙක් අවිද්‍යාව කියන එක එච්චර බරපතලයි. එහෙයි. අවිද්‍යාව කොච්චර බරපතලද කියනවනම් මේ ලාභයෙන් සත්කාරයෙන් කීර්තියෙන් ප්‍රශංසාවෙන් හිත යට වුණාට පස්සේ අම්ම නිසා බොරු කියන්නේ නැති කෙනා අර යට වෙච්ච හිතින් බොරු කියනවා කියනවා. එහෙමයි ස්වාමීනි. තාත්තා නිසා බොරු කියන්නේ නැති කෙනා අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් යට වුණා පොහේ ප්‍රලාප දුඩු ඉන්නවා කියනවා. පුදුම දෙයක් ඒක. එතකොට මේ ආධ්‍යාත්මික මේ නීවරණයන්ගෙන් ඇති වෙන දෝංකාරය මේක නීවරණයන්ගේ දෝංකාරයක් කියලා දකින්න දක්ෂ නැහැ. එච්චර අවිද්‍යාව බරපතලයි. ඊවන් ලෝකික තථාගත බුදු කෙනෙක් දකින්න පුදුම ආශ්චර්ය දෙයක් ඒක. මේක නීවරණයි කියලා දකින්න. එහෙමයි ස්වාමීනි. මේක තමන්ගේ යහපත වනසන ස්වභාවයක් කියලා දකින්න. අනුන්ගේ යහපත වනසන ස්වභාවයක් කියලා දකින්න. තමන්ගේ යහපත අනුන්ගේ යහපත දකින්නේ නැහැ කියලා එතකොට. තමනුත් වෙනසිලා ලෝකයක් වනසනවා ඊට පස්සේ. එච්චර අවිද්‍යාව බරපතලයි. එහෙමයි. එච්චර මේ අවිද්‍යාව පෝෂණය කරන කාමච්ඡන්ද බරපතලයි. ස්වාමීනි එතකොට ලාභ සත්කාර අපේ ජීවිතේ සම්මුඛ වෙනකොට කාමච්ඡන්දයට වැටෙන්න දෙන්නේ නැතුව අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනද? ඒකට එයාට වැදගත් වෙන ප්‍රඥාව. ප්‍රඥාව නැති කෙනාට ඊළඟට බලපාන වැදගත් කාරණේ තමයි ශ්‍රද්ධාව. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක්ගේ අවබෝධය පිළිබඳ ශ්‍රද්ධාව. එහෙයි. එතෙන්ටවත් එන්න බෑ යාට. එහෙමයි. දැන් දේවදත්ත බුදුරජාණන් දේශනා කළා දේවදත්ත මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් යට වෙලා හදිට නිකන් අර කීල් ගහ පීදුනාම කීල් ගහ විනාශ කරන්නේ යම්සේද උණ ගහ පීදුනාම පීදුන උණ ගහ විසින් උණ ගහ විනාශ කරනවා. එහෙමයි. ඒ විදිහටම තමයි කියන දේවදත්තගේ හිතේ හටගත්තු මේ පවිටු ලාමක මේ ආසාව දේවදත්තව විනාශ කළා කියනවා. දේවදත්තව විනාශ කළා කියනවා. එහෙමයි ස්වාමීනි. එච්චර පින්වත් මහන්නේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පවිටුයි කියනවා. එහෙමයි. එච්චර දරුණුයි කියනවා. හරියට නිකන් දිග ලොම් තියෙන එළුවෙක්. දිග ලොම් තියෙන එළුවෙක් කැලෑවකට වැදුනට පස්සේ මොකද වෙන්නේ? යන හැම තැනම පැටලෙනවා ලොම් වලින්. එහෙමයි. පැටලි මේ එතනම වැටිලා එතනම මිය පරලෝ යන. එහෙමයි. මාරාන්තික දුකට පත් වෙනවා. ගුදුරු හොයාගෙන යන නිදහසි සැරිසරන හැකියාවක් නැහැ. එහෙමයි. ඒ වගේ තමයි කියනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාව වැටුණාට පස්සේ යට වුණාට පස්සේ එහෙයි. හොඳ නරක යහපත අයහපත කුසල අකුසල කිසි දෙයක් පේන්නේ නැතු යන. ස්වාමීනි දැන් අපි සාමාන්‍ය ජීවිතය ගත කරද්දී උනත් ආයතන ප්‍රධානින් දෙමව්පියන් වැඩිහිටියන්
මේ සියලු අවස්ථාවේ අපිට සත්කාර සම්මාන මුණ ගැහෙන අවස්ථා තියෙනවා. මෙතනදිත් අපි ඊටම අනිවාර්ය දේශනාවේ තියෙනවා එහෙමයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අසත්පුරුෂයට ලැබෙනවා කියනවා. එහෙමයි. සත්පුරුෂයට ලැබෙනවා කියනවා. අසත්පුරුෂයට ලැබෙනකොට මේක තේරුම් ගන්න නැහැ කියන මින් ලාභ සත්කාර මේවන්නේ අනිත්‍යයි කියලා. එහෙමයි සාමි. ප්‍රසිද්ධිය කියන එක ටික කාලයනේ තියෙන්නේ. මේ කෑම් බීම ටිකක් ලැබෙනවා කියන එක සමහර ටික කාලයකට තියෙනවා කාලයකට නැහැ. එහෙමයි ස්වාමීනි. ඒක පිනකුත් එක සමහරට තියෙන දෙයක්. එහෙයි. සමහරට අපි හැකියාවකුත් එක තියෙන දෙයක්. සමහරට අපි මේ සමහරට දැන් කෑ ගහලා බොරුවක් එක්ක යනකොට බොරුවට එකතු වෙන පිරිසක් ඉන්නෝනේ. උතර ඒකත් එක තියෙන දෙයක්. එහෙයි ස්වාමීනි. උතර ඒක කාලයකට තියෙනවා කාලයකට නැහැ. එහෙයි. අසත්පුරුෂ කෙනා ටික තේරුම් ගන්න බෑ කියලා. එහෙමයි ස්වාමීනි. ඒකෙම වෙලෙනවා කියන. ඒකම සීන මවන්න පවත්තන්න ඊට පස්සේ. ඒකම සීන මවන්න පවත්තද්දි ඒකෙම ඇලි ඇලි ඒකෙම ගැලි ගැලි යනවා කියන. සත්පුරුෂයාට පේනවා කියන මේක අනිත්‍යයි කියලා. එහෙමයි ස්වාමීනි. මේ අනිත්‍ය ධර්මතාවය පේනකොට සත්පුරුෂයා හැමතිස්සෙම අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අනිත්‍ය වශයෙන් සිහි කර කර වාසය කරනවා කියලා. දුක් වශයෙන් අනාත්ම වශයෙන් සිහි කර ඉන්නකොට අර ලාභ සත්කාරයෙන් හිත වැළඳ ගන්න නැහැ කියන. එහෙමයි ස්වාමීනි. යට වෙන්නේ නැහැ කියන. එහෙයි. ගිලෙන්නේ නැහැ කියන. එතකොට ස්වාමීනි සත්පුරුෂයා මේ කිසියම් විදිහකට කටයුතු කරන්නේ මේ අපේක්ෂාවෙන් නෙමෙයිද ලාභ සත්කාර නෑ නේ මේ ශාසනයේ තියෙන භාගතුන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන ලාභ සත්කාර උපදවන්න නෙමෙයි කියන ශාසනයේ තියෙන. මේ ශාසනයේ තියෙන මේ දුක නම් ආටි සත්‍ය පිරිසින්දකින්. එහෙයි. ඉපදීම දුකක් කියලා අවබෝධ ඇති කරගන්නයි මේ ශාසනයේ තියෙන්නේ. එහෙමයි. ජරාව දුකක් කියලා අවබෝධ කරගන්නයි මේ ශාසනයේ තියෙන්නේ. ව්‍යාධිය දුකක් කියලා අවබෝධ කරගන්න ඒ වගේම මරණය දුකක් කියලා අවබෝධ කරගන්නවා කියන හරි දුෂ්කර දෙයක්. එහෙමයි. මේ ඉපදීම දුකක් කියලා අවබෝධ කරගන්න බැරිවීම නිසා තමයි අවබෝධ නාමයෙන් අපබ්‍රංශ හිතට එන්නේ. එහෙමයි ස්වාමීනි. ඉපදීම දුකක් කියලා අවබෝධ ඥානෙ උපදිනකොට අපබ්‍රංශ මැවෙන එක නැති වෙලා යනවා. එහෙමයි. ඉපදීම දුකක් කියලා අවබෝධය ඇති වෙනකොට. පුද්ගලික මත නැහැ එතකොට එතන. ස්වාමීනි එහෙම අවබෝධයක් අපට ඇති වුණොත් නැත්නම් ඒ අවබෝධය පිණිස අපි උත්සාහ ගන්නවා නම් අනිකාට චෝදනා කරන එක ඒව නෑ. එහෙමයි. ඒව නෑ. එහෙයි. ඒතර මේ ඔක්කොම තියෙන්නේ ඉපදීම දුකක් කියලා අවබෝධ නැතිකමත් එක්ක. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ඉපදීම දුකක් කියලා අවබෝධ නැතිකම තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ධර්මයේ අධර්මයේ කරන. විනය අවිනය කරන. එහෙමයි. ශාසනය විනාශ කරන. එහෙයි ස්වාමීනි. ඒක තමයි විශාලම යහපත. මේ ලෝකේ කරන්න පුළුවන් කෙනෙකුට කරන්න පුළුවන් විශාලම යහපත තමයි ඒක. එහෙමයි. මොකද්ද මේ ධර්මයේ අධර්ම කළා කියලා කියන්නේ? අර මේ කලාතුරකින් කල්ප ගානකට තථාගත සම්බුදු රජාණන් වහන්සේ නමක් පාරමී ධර්මයන් පුරලා එහෙමයි. මේ මනුලොවට ඇවිල්ලා මාර පරාජය කළ මේ අවබෝධ කරන ධම දෙව්මිනිස් ලෝකයා සිත සුවපත් කරවන සසර දුකින් එතර කරවන ධම. එහෙමයි. එතකොට අර ඔක්කොම නැතිලා යනවා. එහෙයි ස්වාමීනි. ඒ දහමට පහන් කරගත්තු හිතක් යම් කෙනෙක් ඇති කරගන්නවද? ඒ ඇති කරගන්න අය පව සුගතිය යනවා. එහෙමයි. ඒතර ඒ තෙරුවන් මේ ලෝකෙට අහිමි වෙන පටන් ගන්නවා. අනික ලොකු ප්‍රශ්නේ. එහෙමයි. ඒතර මේ මහා ව්‍යසනය කරන්නේ කොමකින්ද? මේ නීවරණ වලින් යට වෙච්ච චිත්තසංතානයෙන් කරන්නේ. එහෙමයි. ස්වාමීනි මේ කෙනෙකුට නුවණ උපදවා ගන්න පුළුවන් නම් දැන් අපි එක එක්කනටත් එක එක විතර්ක පහළ වෙනවා නිසා මේවා මේ නීවරණ සහිත මගේ හිතේ ඇති වෙන දේ කියලා මේ මානෙයටපත් වෙන්නේ නැතුව නිහතමානී වෙලා භාග්‍යවතුන් වහන්සේගේ නුවණම උපකාර කරගන්න ඕන කියලා. එතෙන්ට එන්න අමාරු. එහෙමයි ස්වාමී. කියන මාන්නක්ක දැන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට යට වුණා එකත් එක්ක එනවා මාන්නයක් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මාන්නෙන් තමයි සියලු තීරණ ගන්න පටන් ගන්න. එහෙයි. ඊළඟට ඒකත් එක්කම සම්බන්ධ වෙන එක තමයි ක්‍රෝධය. එහෙයි. කිපෙනවා. හරියට කිපෙනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ තීරණ ඔක්කොම පටන් ගන්න ක්‍රෝධයත් එක්ක. එහෙයි. ඊට පස්සේ මාන්නය ක්‍රෝධය එකතු වුණාට පස්සේ වෙනසීමක්මයි තියෙන්නේ. එහෙමයි. දිනුවක් නැහැ ඊට පස්සේ. එහෙයි. ඉතින් අන්නෙච්චර හානියක් කරන අපි අසරණ කරන සතර පායටම ගෙනියන මේ මහා බයක් මේ නීවරණ කියන එක. මහා බයක්. එහෙමයි ස්වාමීනි. ඒ නීවරණ දුරු කරගන්න නීවරණ හඳුන ගන්නත් ඒ නීවරණ දුරු කරගන්නත් අපි හැමතිස්සෙම මේ දහම් පරයය මුල් කරගෙන අපි
මේ උත්සාහ කළේ ඒ කරුණු කාරණා සිහිපත් කළ දෙන භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය මුල් කරගෙන. භාග්‍යතුන් වහන්සේට අවබෝධයට නමස්කාර කරමින්. එහෙමයි ස්වාමී. එතකොට අද දවසෙත් මේ නීවරණ ධර්මයක් කාමච්ඡන්දය කියන නීවරණය එතකොට මේක හේතු සහිතයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයට එකතු වෙනකොට තමයි මේ කාමච්ඡන්දට හිත වැටෙන්නේ. එහෙමයි ස්වාමීනි. හිතන්නකො දැන් අපි ටිකක් ප්‍රසිද්ධ වෙනවා කියලා. ඒක සුබ නිමිත්තක් හිතට. එහෙමයි. එතකොට ඒකට හිත අයෝනිසෝ මනසිකාරය වෙනවා. එහෙයි. ඒ තමයි හිතේ ස්වභාවය. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ප්‍රසිද්ධිය තියාගන්න මහන්සි ගන්නවා. ඊට පස්සේ මේක වැඩි කරගන්න මහන්සි ගන්නවා. එහෙයි. එතකොට හිතේ ස්වභාවය ඒක. එහෙමයි ස්වාමී. ඒක අයෝනිසෝ මනසිකාරය. එහෙමයි. එතකොට යාගේ හිතේ හැමතිස්සෙම මැවෙන්නේ මේක පවත්තන්න. එහෙමයි. යාගේ හිතේ මේ රැව් පිළිටව දෙනවා මේක පවත්තන්න. ස්වාමීනි එතන යෝනිසෝ අයෝනිසෝ මනසිකාරය එතකොට ඒක. එහෙමයි. ඒතර මෙන්න මේ අයෝනිසෝ මනසිකාරය ගඟ වියලවන්න තමයි එයා කාලයක් යෝනිසෝ මනසිකාරය දෙන්න ඕන. එහෙමයි. යෝනිසෝ මනසිකාරය දෙන්න ඕන. එහෙමයි ස්වාමී. ඒතර මේ පිණිස තමයි අපි මේ යෝනිසෝ මනසිකාරය හිත පිහිටව ගන්න විවිධ අරමුණු. අපි දැන් මේ වෙනකොට 7-8ක් විතර මම දැන් කතා කළා අපි. එහෙමයි ස්වාමීනි. අද දවසෙත් ඒ වගේ. ඒතර මේ සුබ නිමිත්ත කියන එක විවිධ අයුරින් තියෙනවා. සමහර රූපය කෙනෙකුට සුබ නිමිත්තක්. ලාභය කෙනෙකුට සුබ නිමිත්තක්. එහෙමයි. සත්කාරය කෙනෙකුට සුබ නිමිත්තක්. කීර්තිය සුබ නිමිත්තක්. ප්‍රශංසා සුබ නිමිති. එතකොට ඒ වගේම තමයි ආහාර පාන සුබ නිමිති. එහෙමයි. පංචකාම ගුණ සුබ නිමිති. එහෙමයි. එතකොට ඒවා ඉෂ්ට වූ කාන්තෝ මනා පංචකාම ගුණ සුබ නිමිති. එහෙමයි. එතකොට මෙන්න මෙතන පිහිටලා මේ සුබ නිමිත්තෙන් සාමාන්‍ය හිතේ උපදින ආස්වාදය. එහෙමයි. සතුට. එහෙයි ස්වාමීනි. ඒතර තව ඒක තමයි ස්වභාවය සුබ නිමිති ස්වභාවය. ඒ වචනේම තමයි භාගතුන සුබ නිමිත්ත කියන වචනේ පනවන්නේ. එහෙමයි. ස්වාමීනි දැන් සුබ නිමිති හරි ප්‍රසාද බහුලයි හරි සතුටුයිනේ අපිට මුණ ගැහිච්ච ගමන්. ඒ නමුත් ශ්‍රාවකෙක් මෙතන නම් පුදුම අනතුරක් තියෙනවා. සිහිය උපදවා ගන්න ඕන කියලා. ඉතින් තින්නේ යෝනිසෝ මනසිකාරය. එහෙමයි ස්වාමීනි. හිතේ ස්වභාවය තමයි මෙතුක්කල් සසරේ පුරුදු වෙලා තියෙන්නේ අර සුබ නිමිත්ත ඇති වෙච්ච ගමන් අයෝනිසෝ මනසිකාරයට හිත යන එක සාමාන්‍යයි. එහෙමයි ස්වාමීනි. ඒක සාමාන්‍ය හිතක ස්වභාවයක්. එහෙයි. එතකොට මේ නුවණ මාත්‍රයක් තියෙන කෙනෙකුට ඒක දකින්න පුළුවන්. එහෙමයි. ඒ සුබ නිමිති ඉදිරියේ තමන්ගේ හිත අයෝනිසෝ මනසිකාරය වැළඳ ගන්නවා කියලා. එහෙයි. ඒව පවත්තන්න වැඩි දියුණු කරගන්න සුබ නිමිත්ත. ඒක රැක ගන්න. එහෙමයි. එතකොට යන්නේ ඒක අයෝනිසෝ මනසිකාරයක් විදිහට දකින්න පුළුවන් නම්. එතකොට ඒ අන්නේ අයෝනිසෝ මනසිකාරය තමයි එයා ටික ටික නැති කරගන්න මහන්සි ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක කරන්නේ කාලීනව අපි පවත්තන යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. එහෙමයි. ඒතර අද කියලා දෙන්නේ මම ඒ වගේ යෝනිසෝ මනසිකාරයක් පවත්තන තමයි බොහෝ කාලයක් අහපු කරුණක් මේක. එහෙමයි. අවසරයි මේක ස්වාමීනි. සතර හතිපට්ඨානේ තියෙන එක. එහෙමයි. පුනිච්චපරම් භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්දං පාදතලා අදෝ කේසමත්තකා තච්චපරියන්තම් පූරන් නානප්පකාරක සාසුචිනෝ පච්චවික්කති. සාමාන්‍යයෙන් අපි මේ රූපේ දිහා අපි බලන්නේ බාහිරින්නේ. ඒතර බාහිරින් බලනකොට අපේ හිතේ ඇතිවෙන ආස්වාදය. එතකොට අපේ හිත අර ආස්වාදනීය අරමුණ සුබ නිමිත්ත නැවත නැවත හිතේ දෝංකාර දෙන්න පටන් ගන්නවා. ඒක තමයි හිතේ මේ හිතේ තියෙන ප්‍රධානම දෝෂය ඔන්න ඕක. මොකද්ද? අර සුබ නිමිත්ත ඇති වුණාට පස්සේ ඒක මේ සිහිවිවි ඒකට හිත බැඳෙන විදියට මේ හිත වැළඳ ගන්න එක තමයි අපේ හිතේ තියෙන දුර්වලතාවය. එහෙමයි ස්වාමීනි. දැන් ලාභයක් ලැබුණාම කීර්ති ලැබුණාම ප්‍රශංසා ලැබුණාම සත්කාර සම්මාන ලැබුණාම ඒක හිතේ සාමාන්‍ය ස්වභාවය තමයි සිහි වෙනවා. එහෙයි. ඒක තමයි අපේ හිතේ තියෙන සාමාන්‍ය සත්‍යයක් හිතේ තියෙන දුර්වලතාවය. බාහිරට මෙවන් මානසිකව මේ සිදුවෙන අපට අයහපත විදියට දුකටපත් කරන මේ මානසික කල්පනා රටාව මේ පරිවර්තනය බුදු කෙනෙක් පනවනවා අයෝනිසෝ මනසිකාරය කියලා වචනකින් ලෝකේ. එහෙමයි ස්වාමීනි. ඒක හිතක ස්වභාවයක් ඒක. එහෙයි. ඔය හිතේ ස්වභාවය මේ දහමහපු ශ්‍රාවකයා ඒක දුරු කරගන්න මහන්සි ගන්නවා. එහෙමයි. එතකොට බුදුරජාණන් දේශනා කළ අන්න එකට ලස්සන දැන් මනසිකාරයක් තමයි දැන් මේ තියෙන්නේ කොහොමද? පාදයේ උඩ මේ පාදයේ සිට උඩට. ඒ වගේම අදෝ කේසමත්තක කෙස්වල සිට පහළට. තච්ච පරියන්තං
ඒ කියන්නේ හැමකින් වට වෙච්ච මේ ශරීරේ නානප්පකාර අසුචිනෝ පච්ච වෙක්කද බලන්න ඒක වචනේ පාවිච්චි කරන විදිහ භාග්‍යතුන් වහන්සේකට. මොකද පාවිච්චි කරන වචනේ අසුචි කියන වචනේ පාවිච්චි කරන. එහෙමයි ස්වාමීනි. පච්ච වෙක්කතිය සිහි කරන. අන්න බලන්න එතකොට දැන් එයා එතකොට බලන්න සාමාන්‍ය කෙනෙක් මේක සිහි කරන්නේ නැහනේ. සාමාන්‍ය කෙනෙක් සිහි කරන්නේ නැහැ නේද? සාමාන්‍ය කෙනෙක් සිහි කරන්නේ රූපේ බාහිර ස්වභාවය විතරයි සිහි කරන්නේ. එහෙමයි. ඒ කියන්නේ දැන් බුදු කෙනෙකුට රූපේ බාහිර ස්වභාවය සිහි කර සතුටු වෙන්න කියලා නැහනේ. එහෙයි ස්වාමී. භාග්‍යතුන් වහන්සේගේ සිහි කරන්න කියන්නේ අරහත්ත්වය. හරි ආශ්චර්යයි. එහෙමයි. අරහත් තමයි සිහි කරන්න කියලා කියන්නේ. සම්මා සම්බුද්ධත්වය තමයි සිහි කරන්න කියලා කියන්නේ. ශ්‍රාවක සංඝරත්නය සිහි කරන්න කියන්නේ ඒත් සුපටිපන්න ගුණය තමයි සිහි කරවන්නේ. එහෙමයි. හරිම පුදුමයි ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව දෙව මිනිස් ලෝකයට තියෙන. එහෙමයි ස්වාමීනි. ගුණයක් සිහි කරවලා ශ්‍රාවකෙක් ප්‍රඥාවන්ත කරවන. බුද්ධිමත් කරවන. බුද්ධිමය පරිවර්තනයක් මනස තුළ ඇති කරන. එහෙමයි. යෝනිසෝ මනසිකාරයෙන් ගුණේ සිහි කර කිරීමත් යෝනිසෝ මනසිකාරය. එහෙමයි. ගුණේ සිහි කිරීම යෝනිසෝ මනසිකාරය. කරුණාව මුදිතාව උපේක්ෂාව ඒවත් යෝනිසෝ මනසිකාරය. එහෙමයි ස්වාමීනි. එතකොට මේ යෝනිසෝ මනසිකාරයෙන් මේ මනස තුළ මහා විශාල යහපතට ඇති වෙන පරිවර්තනයක් වෙන්න පටන් ගන්නවා. ඒක බලන්න මොකද්ද වෙන්නේ? අත්ති ඉමස්මින් කායේ මේ කයේ තියෙන්නේ කෙස් කියලා සිහි කරනවා. දැන් අපි හොම කවදා සිහි කරන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. එහෙයි. සාමාන්‍ය ලෝකයේ. එහෙයි. මේ කයේ තියෙන්නේ ලොම්. මේ කයේ තියෙන්නේ නියපොතු. මේ කයේ තියෙන්නේ දත්. මේ කයේ තියෙන්නේ හම. මේ කයේ තියෙන්නේ මස්. මේ කයේ තියෙන්නේ නහරවැල්. ඒ වගේ මේ කයේ තියෙන්නේ ඇට. සංසිඳීමේ තමන් හොඳ සිහි කල්පනාවෙන් තමන්ගේ හිත ඇතුළේ මේක සිහිපත් කරවන්න මහන්සි ගන්න. ඒතර අයු මේ රූපේ ආස්වාදනීය බව සිහි වෙවි දෝංකාර වෙන දෙන ස්වභාවයක් ඇති වෙනවා නම් ඒක සංසිඳෙන්න පටන් ගන්නවා මේ මානසිකාරي වැඩෙනකොට. එහෙමයි ස්වාමීනි. ඒක පාට වෙන්නේ මේ කාලයක් වැඩෙන්න ඕන. එහෙයි. ඒක හරි ලස්සනට විස්තර කරන මේ දේශනාවල. එහෙමයි ස්වාමීනි. ඒ වගේම අට්ටි මිජ්ජන් ඇට මිදුළු සිහි කරනවා යා. ඒ වගේම තමයි වකුගඩු සිහි කරනවා. හෘදය සිහි කරනවා. යකනම් අක්මාවක් තියෙනවා කියලා සිහි කරනවා. එහෙමයි. ඒ වගේම තමයි කිලෝමකම් පිත්තාශය තියෙනවා කියලා සිහි කරනවා. පියකම් බඩදිව තියෙනවා කියලා සිහි කරනවා. පප්පාසම් පෙනහළු තියෙනවා කියලා සිහි කරනවා. අන්තං කුඩා බඩවැල් තියෙනවා කියලා සිහි කරනවා. අන්ත ගුණ මහා බඩවැල් තියෙනවා කියලා සිහි කරනවා. එහෙමයි. උදරියන් ආමාශය තියෙනවා කියලා සිහි කරනවා. කරීසං අසුචි තියෙනවා කියලා සිහි කරනවා. මත්ත ලුංගං මොලේ තියෙනවා කියලා සිහි කරනවා. එහෙමයි. පිත්තං පිත තියෙනවා, සෙම්මං සෙම තියෙනවා මේ ශරීරේ, පුබ්බෝ සැරව තියෙනවා, ලෝහිතං ලී තියෙනවා, සීදෝ දහඩිය තියෙනවා, මේදෝ තෙල් මන්ද තියෙනවා. ඒ වගේම අස්සු කඳුළු තියෙනවා, වසා උරුණු තෙල් තියෙනවා, කේලෝ කෙල තියෙනවා, සිඟානිකා සොටු තියෙනවා, ලසිකා සඳු මිදුළු තියෙනවා, මුත්තං මූත්‍රා තියෙනවා කියලා දැන් බොහොම සංසිඳීමෙන් එයාගේ හිත ඇතුලේ අර කල්පනා උපදින්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. දැන් මේක උපදිනකොට අර බාහිර රූපයේ ස්වභාවය හිත ඇතුලේ සිහි වෙන එක අඩු වෙන පටන් ගන්නවා. එහෙමයි. ඒක වැළඳ ගන්න නෑ එතකොට. එහෙයි. මේක හිතේ බලවත් වෙන අරක හිතේ වැළඳ ගන්න ස්වභාවය නැති වෙන පටන් ගන්නවා. රූපයට තියෙන කැමැත්ත එතකොට වැළඳ ගන්න ස්වභාවය අඩු වෙනකොට එහෙමයි. රූපයට හිතේ තියෙන කැමැත්ත අඩු වෙන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. බැඳෙන ගතිය අඩු වෙනවා. එහෙයි. ඒකෙන් තමයි දැන් මේ මානසික විශාල පරිවර්තන කරන්න පටන් ගන්නේ. හරි පුදුම. එහෙමයි පුදුම ස්වාමීනි. ආශ්චර්ය සම්මා සම්බුදුගේ. එහෙමයි. පුදුමයි. මෙවන් සම්මා සම්බුදු කෙනෙකුට නේද මේ ගරහන්නේ එතකොට නේද? එහෙමයි. ස්වාමීනි. යන්නේ. අවසරයි ස්වාමීනි. රහතන් වහන්සේලා කියලා කියන්නේ මෙවන් මානසිකාරයන්ගෙන් තමන්ගේ මනස පරිපූර්ණ කරගෙන ඊ මනස තුල අර රූපයේ මුල්ලිලා ආස්වාදනීය විදියට සිහි වෙවි සංකල්පී රාගයක් ඇති වෙනවා නම් අර රාගයේ සිඳපු මහෝත්තමය. එහෙමයි ස්වාමීනි. රහතන් වහන්සේලා කියලා කියන්නේ. එහෙයි. රහතන් වහන්සේලා බිහි වෙන්නේ ක්‍රමයට. එහෙමයි. රහතන් වහන්සේලා බිහි වෙන්නේ ක්‍රමයට. එහෙමයි. රහතන් වහන්සේ බිහි වුණේ ඒ ක්‍රමයට නම් එතකොට රහතන් වහන්සේ ලෝකයට කියන්නේ කොහොමද? ඒකමයි. එහෙමයි ස්වාමීනි. වෙන දෙයක් කියවෙන්නේ නැහැ. එහෙයි. බෞද්ධම දෙයක් ඒක. එහෙයි. මෙතෙන්ට එන්න බෑනේ. එහෙයි. මේ කල්පනා කරලා බලන්න මේක හරි සරල කාරණාවක්.
දැන් මේක සරල වුණාට මේක ලෝකයට මේක සංකීර්ණයි. මේක නුවණට විස වෙන කාරණා. හිතන්නකෝ දැන් මෙන්න මෙහිම අපි එහෙමයි. අපි ඔන්න උදේ නැගිටලා අපි බස් වලට එකට යනකොට බොහොම ලස්සන ප්‍රියමනාප බැලූ බැල්මට ප්‍රියමනාප බලාගෙන ඉන්න ආසිතන රූපයක් කෙනෙක් ඔන්න ඉන්නවා කියලා. එහෙමයි. අපි යන දවසේම අපි හිතමු බලාගෙන ඉන්නවා අපි. පොඩ්ඩක් hina වෙනකම් බලාගෙන සමහරට කතා කරනකම් බලාගෙන ඉන්නවා. එහෙමයි. හිතේ ස්වභාවයනේ ඕක. සමහරට බස් එකට නගිනවා සමහරට එයා දාලා යන්නේ නම් හිතේ අරක රැව් පිළිරයක් දෙනවා. එහෙමයි ස්වාමීනි. හිතේ ස්වභාවයක. ඔකට තමයි ආයෝනිසෝමනසිකාරය කියන්නේ. හිතින් කතා කරනවා, හිතින් සිහි කරනවා, තියෙන සමහරලාට. ස්වාමීනි රූප කීයක් හිතේ ගොඩ ගහගෙන යනවද? තියෙනවද නේ? එහෙමයි ස්වාමී. සමහරලාට ඔන්න ඒකත් එක්කම ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ කසාද බඳින්න පටන් ගන්නවා හිතින්. එහෙමයි. එහෙමනේ තියෙන්නේ. එහෙයි ස්වාමී. එතන මොකද වෙන්නේ? අපි හිතමු ඔන්න අපි දවසක් ඒ හෝල්ට් එකෙම ඉන්නකොට ඒකේ නායතෙන් දෙනවා. එක පාට වේගෙන් වාහනයක් ඇවිල්ලා මෙයා චප්ප කරගෙන යනවා පාර මැද. එහෙමයි. දැන් ඔළුව පැත්තකට කඩන් විහිල්ලා මේ විසි වෙලා තියෙනවා. එහෙමයි. ඇඟ චප්ප වෙලා මස්ලේ විසිරිලා. දැන් අරක දිහා වෙනද වගේ බලන් ඉන්න පුළුවන්ද අපිට? එහෙමයි ස්වාමීනි. බෑනේ දැන්. එහෙයි. ඒ රූපෙමනේ. එහෙමයි. දැන් හිත පිටින් නැත්තේ බලන්න. දැන් ඒක දිහා බලාගෙන සතුටු වෙන්නේ නැත්තේ. දැන් තියෙන රූපය ආස්වාදනයේ. දැන් තියෙන ආදීනවේ. එහෙමයි ස්වාමීනි. එම සැනින් බලන එක, හොයන එක, ඒ දිහා බලාගෙන ඉන්න එක ඔක්කොම නැතිලා කියන්නේ. එහෙමයි. ඇයි ඒ? එනයික ආදීනව අපේ හිතට පේන්න ගත්ත නිසා. එහෙමයි. එහෙනම් ඒ වගේ සුළු අරමුණකින් දැන් තේරෙනවා. එතකොට එහෙනම් ආනිසංසිතේ අපිට ආස්වාදේ තියෙනකන් තමයි බලාගෙන ඉන්නේ අපි. හිතේ දිහා වැළඳගෙන ඉන්නේ ආස්වාද තියෙනකන්. එහෙමයි. ආදීනේවත් උනාට පස්සේ මොකද වෙන්නේ? මේ වැළඳ ගන්න ගතිය හිත ඇතුලේ සංසිඳෙනවා. එහෙමයි ස්වාමී. ප්‍රායෝගික නැද්ද මේක? ප්‍රායෝගිකයි. ඉතින් බලන්න මේ ධර්මයේ බොරුයි කියන. එතකොට මේ කට්ටිය එහෙමයි. මේ සූත්‍ර දේශනා බොරුයි කියන අය. එහෙමයි ස්වාමීනි. ඒතර මේ වගේ මානසිකාරයකින් දැන් මේ වගේ පරිවර්තනයක් කරන්න බෑ කියන කට්ටිය හිතන්නකො මොන වගේ මානසික මේ පිස්සුද කියලා. එහෙමයි. දැන් මේ ප්‍රායෝගිකව අපිට තේරෙනවනේ. එතකොට අර වගේ දෙයක් මේ ස්වභාවික සිද්ධියක් දැන් තේරෙනවනේ නේද? එහෙමයි. ඉතින් අර වගේ විපර්යාසයක් වෙනකොටම අපේ හිත වෙනස් වෙන හැටි අපිට දැන් තේරෙනවනේ. එහෙමයි. එහෙනම් මේ වගේ මානසිකාරයක් එහෙනම් බහුල වශයෙන් මනස ඇතුළේ උපදිනකොට කොහොම පෙරලියක් ඇති කරනවද නැත්ද? එහෙමයි ස්වාමී. කොහොම හිතට ඒකට විරාගයක් ඇති කරනවද නැත්ද? එහෙයි. කොහොම හිත ඇතුළේ ඒකට නොයල්මක් ඇති කරනවද නැත්ද? එහෙයි. කොහොම හිත ඇතුළේ ඒකට නොඇලීමක් ඇති කරනවද නැත්ද? එහෙමයි. නිදහස් වීමක් ඇති කරනවද නැත්ද? එහෙමයි ස්වාමීනි. ඉතින්ට ඉන්න බෑ ඒයිට. එහෙමයි. ස්වාමීනි මේ උදාාර සාතෘත්වය මේ හිතේ තියෙන ප්‍රශ්නේ අඳුනගන්න විග්‍රහ කරන අතරේම මිදෙන වැඩපිළිවෙලක් මනාකොටම පෙන්වා දෙන මේ ඉතින්ට ශ්‍රද්ධාවට එන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒ ශ්‍රද්ධාවට හිත ගන්න මහන්සි ගන්න. මෙහෙමයි සත්‍ය කියලා. එහෙයි ස්වාමීනි. අපි ප්‍රායෝගිකව කරුණු කිය මේ ඉස්මතු කරන්නේ තමන්ගේ ජීවිතයෙන් අත්දකින දේවල් තුලින් පවා මේ ධර්මයේ සත්‍ය බවයි. එහෙමයි. ධර්මයේ සුධර්මත්වය පෙන්වන්න මහන්සි ගන්න. එහෙමයි. ධර්මයේ ස්වහක්කාත බවයි. ඒතර මේ ස්වහක්කාතු මේ බබලන දහමකටයි මේ ගරහන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. ඒ නිකලස් කරන විනයකටයි ගරහන්නේ එතකොට. එහෙයි. ඒතර බලන්න හරි පුදුමයි මේ අසත්පුරුෂ ජනයා එතකොට මේ ලාභ සත්කාර නිසා මේ කරගන්න වින්නේ. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් මේක. එහෙයි. ඊළඟ බුදුරජාණන් දේශනා කරන සියතාපි භික්ඛවේ පින්වත් මහණෙනි මේ වගේ උදාහරණයක් කියන තව සරල කරන එක. එහෙමයි. උබතෝ මුඛා මුතෝලි පූරා නානා විහිතස්ස දඤ්ඤස්ස. පින්වත් මහණෙනි ඔන්න මේ කට බැඳපු විවිධ දාන්නේ පුරූපු මේ මල්ලක් තියෙනවා. සේයති ඉදන් සාලීනං හැල්වි විහීනම් වී මුග්ගානම් මුං ඇට මාසානම් මෑට වලින් ඒ වගේම තිලානම් තල වලින් තණ්ඩුලානම් සහල් වලින් පුරවල තියෙන දැන් මේක. තමීනං චක්කුමා පුරිසෝ දැන් ඇස් ඇති පුරුෂයෙක් මොකද කරන්නේ මුංචිත්තා මේක ලියනවා. පච්ච වෙක්කිය දැන් මොකද කරන්නේ ඒවා. ඒ වෙන් කර කර දැන් බලනවා කියනවා. මොකද්ද? ඉමේ සාලි මේ තියෙන්නේ වී ඇල්වි. එහෙමයි. මේ තියෙන්නේ වී මේ තියෙන්නේ මුං ඇට මේ තියෙන්නේ මෑට මේ තියෙන්නේ තල ඇට මේ තියෙන්නේ කවුපියට කියලා වෙන් අර වෙන් වශයෙන් බොහෝම කල්පනාවෙන් වෙන් කර යන්නේ යම්සේද ඒ වගේ තමයි කියනවා මේ බුද්ධිමත් ශ්‍රාවකයා තමන්ගේ ශරීරයේ තියෙන
මේ කොටස් ටික සිහි කරනවා. ඒකට කියන අසුචි කොටස් කියලා වචනේ පාවිච්චි කරනවා. එහෙමයි ස්වාමීනි. සිහි කරවන්නේ ඇයි? සිහි කරවන්නේ සුභාරමුණේ හිත වැළඳගෙන හිත අයාල යන නිසා තමයි. අර වගේ අරමුණක් මේ සිහි කරවලා අයාල යන්නේ හිත වළක්වනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේද? එහෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගිකව අත්දැකපු දේ නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඒතර අයාල යන්නේ කුමක් සිහි කරනකොටද? රූපී ආස්වාදනීය බව සිහි කරනකොට. එහෙමයි. එතකොට අයාල යන එක වළකින්නේ කුමකින්ද? ආදීනව සිහි කරනකොට. එහෙමයි. හරි ප්‍රායෝගිකයි. හිත මෙතරම්ම විනිවිද දකින්න. විනිවිද මෙතරම් විනිවිද දකින්න. එහෙමයි ස්වාමීනි. ඥානයක් ඒ භාග්‍යතුන් වහන්සේට තිබ්බා. එහෙයි. ඒ රහතන් වහන්සේලා තිබ්බා. එහෙමයි ස්වාමීනි. ඒ නිසාම මේ රහතන් වහන්සේලා මේ පිරිසිදු නිමල දහම මේ දෙව් මිනිස් ලෝකයාට නැවත නැවත විවර වීම පිණිස මේ රැකගෙන ආවේ. එහෙමයි ස්වාමීනි. අහෝ මෙවන් දහමකට පහදින්න බලවන් නම් මේ ජීවිතය අපිට. එහෙමයි. අහෝ මෙවන් අසරියක් බුදුරජාණන් වහන්සේ මේ පුංචි මානසිකාරයෙන් විශාල මානසික පරිවර්තනයක් කරන්න පුළුවන් නේ. එහෙමයි. ඒක බුදුරජාණන් වහන්සේ හරි පුදුමයි විස්තර කරනවා. මේ විදිහටම ශරීරයේ තියෙන කොටස් සිහි කරනවා තියෙන මේ කයේ තියෙන කේස්, ලොම්, නියපොතු, දත්, හම, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, ඒ වගේම ආමාශය, පිත්තාශය, අක්මාව, කුඩා බඩවැල්, මහා බඩවැල්, අසූචි, පිත්ත, සෙම, සැරව, දහඩිය, උරුණු තෙල්, ඒ වගේම සඳ මිදුළු, කඳුළු, පිත්ත කියලා කෙල, සොටු, සෙම කියලා සිහි කර ඉන්නවා. කියන මේ ශරීරයේ තියෙන දේවල් ටික. එහෙමයි. ඒතර කාලයක් මේක බලවත් වෙන්න මොකද වෙන්නේ? හරි ආශ්චර්යයක් වෙනවා. එහෙමයි. පුදුම දෙයක් ඒක. බුදුරජාණන් වහන්සේ මේකට හරි ලස්සන සූත්‍රයක් තියෙනවා මේ විත්ත සත්ත්ව සංඥා කියලා සූත්‍රයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මහණෙනි මේ භාවිතා කරන ලද බහුල කරන ලද අසුභ සංඥාව ඔකට කියන අසුභ සංඥාව කියලා. එහෙමයි. මහත්ඵල මහා නිසංසයි කියනවා. නිවනට බැස ගන්නවා කියනවා. එනම් නිවනේ බැස ගන්න උතුම් මානසිකාරයක්. නිවනින් අවසන් වෙයි කියනවා. නිවනින් අවසන් කරවන උතුම් මානසිකාරයක්. එහෙමයි. යනුවෙන් යමක් පවසන ලද්දේද ඒ කුමක් සඳහා පවසන ලද්දයක්? මහණෙනි අසුභ සංඥාව මනමින් හිත ඇතුලේ වැඩෙනකොට බහුල වෙද්දි අර රූපය සිහි වෙලා ඒකත් එක කාමරාගයෙන් හිත පැටලිලා හිත යනවනේ සාමාන්‍ය කාම ආසාවට යනවනේ. එහෙමයි ස්වාමීනි. කාම සේවනයේට පවා හිත යනවා ඊට පස්සේ. එහෙයි. අන්න ඒක වැළඳ ගන්න හිතේ නැති වෙලා යන පටන් ගන්නවා. එහෙමයි. ඉස්සෙල්ල සිහි වෙන්නේ රූපේ තමයි. ඊට පස්සේ තමයි කාම ආසාව ඒකට ඇති වෙන්න පටන් ගන්න. එහෙමයි. ඒක දකින්න, කතා කරන්න, අහන්න, ඇසුරු කරන්න. ඒ කාමච්ඡන්දේ ඒක ස්වરૂපේ ඇතින් දසවා. පටන් ගන්නවා. එහෙමයි. ඒකත් එක තමයි ඊට පස්සේ කාම සේවනයේ පිණිස හිත පිහිටන්නේ. එහෙමයි. හරි පුදුමයි කියනවා. ඒ මෙවුන්තන් සෙවීමේ යම් අදහසක් ඇද්ද ඒකෙන් හිත ගැලවිලා යනවා කියනවා. එහෙමයි. මිරිකිලා යනවා කියනවා. පෙරලිලා යනවා කියනවා. ඒ කෙරෙහි ඍජුව නොසිටී කියනවා. එහෙමයි. ඍජුව නොසිටී කියලා කියන්නේ ඒකෙම නැවත ආයි සිහි හිත වැළඳ ගන්නෑ. එහෙමයි. උපේක්ෂාව හෝ පිළිකුලේ හෝ පිහිටයි කියනවා. එහෙමයි. මේ හරි පුදුම දෙයක් මේ මානසිකාරය. එහෙමයි ස්වාමීනි. මෙවන් මානසිකාරයකවත් හිත පිහිටව ගන්න බැරි අයයි මේ කෑ ගහන්නේ මේ ධර්මේ බොරු කියලා. එහෙමයි ස්වාමීනි. හොඳට තේරුම් ගන්න මෙවන් මානසිකාරයක හිත වශී කරගන්න බැරි අයයි කෑ ගහන්නේ මේ ධර්මේ බොරු කියලා. එහෙමයි. ඊළඟට කියන මහන්නේක මේ වගේ දෙයක් කියනවා. ලස්සන උපමාවක් කියනවා. කුකුල් පිහාටුවක් හරි නහර වැදල්ලක්කෝ ගින්නට දැම්මට පස්සේ මිරිකිලා යනවා කියනවා. හැකිලෙනවා කියනවා. පෙරලිලා යනවා කියනවා. ඍජුව නොසිටී කියනවා. එහෙමයි. එසේයි මහණෙනි මේ කියන අසුබ කොටස් නැවත සිහි කරනකොට අර කාම ශක්ත හිත ඒ කාම ශක්ත බව නැති වෙලා යනවා කියනවා. එහෙමයි. මෛස්තුන සේවනයේ හිත පිහිටන්නේ නැහැ කියනවා. එහෙමයි. හැකිල්ලා පෙරෙල්ලා යනවා කියනවා ඍජුව පිහිටන්නේ නැහැ කියනවා. උපේක්ෂාව එක්ක පිහිටනවා කියනවා. ඒක පිළිකුලේ හිත පිහිටනවා කියනවා. එහෙමයි. පුදුම අසරිය. ඒ ස්වාමීනි. බලන්න දැන් මේ ධර්ම දාණය දෙන පිරිස
ඒතර මේ මම් මුලා වෙලා මේ අයෝනිසෝ මනසිකාරය යෙදෙන පිරිසකගේ ජීවිත තුළට මනාකොට ඒකාන්තයෙන් නිවනේ බැසගන්න මනසිකාරයක සමාදන් කරනවා කියන්නේ කොච්චර ආශ්චර්යයක්ද. එහෙමයි ස්වාමීනි. අයෝනිසෝ මනසිකාරයවල් තුළ මේ ධර්මයේ සුධර්මත්වයේ හිත පහදවන්නේ නැතුව මේ ධර්මයේ බොරුයි කියාගෙන කෑ ගහන ලෝකේ මේ ධර්මයේ සුධර්මත්වයේ පිණිස මේ ධර්මයේ හිත බැස ගැනීම පිණිස ධර්මයේ ස්වාක්කාත බව ඉස්මතු කිරීම පිණිස අහෝ අසිරියම් අනුග්‍රහයක් කරනවා ධර්ම දාන දීදී. එහෙමයි. ඔහුට සසර පුරාවට නිවැරදි ධර්මයේම ශ්‍රවණයට එහෙමයි. නිවැරදි ධර්මයේ මානසිකාරයටම නිවැරදි ධර්මයේ හිතේ පිහිටීමටම අනිවාර්යයෙන් මේ පින අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. මේ පිනයි අනුග්‍රහ කරන්නේ. එහෙයි. දැන් අධර්මයේ කියද්දි අධර්මයේ පස්සේ දුවන කී දහයක් ඉන්නවද ලංකාවේ? ඇයි සසර යහපත් දේ දන් දීලා නැහැ. ධර්මය දන් දීලා නැහැ. අධර්මයේ සමාදන් කරවලා තියෙනවා. අයහපතේ යොමු කරලා තියෙනවා. ඒකේ පුදුම දෙයක් කියන්නේ. ඒක නිසා කොච්චර මේ දහම කිව්වත් ඒ අයගේ හිතේ මේක පැටලෙන්නේ නැහැ. යහපත හිත පිහිටන්නේ අර සසරේ කරපු අසත්පුරුෂ ක්‍රියාව නිසා ඒ ඇදී යන්නේ අසත්පුරුෂයන් පස්සේ. එහෙමයි. අසත් ධර්මයේ පස්සේ. එහෙමයි. අවිනය පස්සේ. ඊතර මේ ධර්මයට ගරහනවද ඒ පස්සේ හරි ආසාවෙන් යනවා. එහෙමයි. ධර්මයේ කියද්දී හිත පිහිටන්නේ. ඒක තමයි සංසාරේ අසත්පුරුෂ වෙච්ච එකේ ආදීන. එහෙමයි ස්වාමීනි. අසත් ධර්මයේ ලෝකෙට බෙදපු එකේ ආදීන. එහෙයි. පව බෙදපු එකේ ආදීන. පුදුම භයානකයි මේ පව බෙදනවා කියන එක. එහෙමයි ස්වාමීනි. ධර්මයේ නාමයෙන් අධර්මයේ බෙදනවා කියන එක. පුදුම භයානකයි. ලීසි නෑ ගොඩ එනවා කියන එක. ස්වාමීනි කවර අවාසනාවන්ත උත්සාහයක්ද කියලා එතන දැන් භාග්‍යවතුන් වහන්සේගේ දහම් සක ආපව ප්‍රවර්තනය කරන්න කිසිවෙකුට බැහැ නේ ස්වාමීනි. නමුත් අසත්පුරුෂ බවට කරන්න පුළුවන් අනිත් පැත්තට. ඒ අසත්පුරුෂ බවට යට වුණාට පස්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසානේ මුල්ම ටාගට් එක. එහෙමයි. ඒතර යාට ප්‍රලාප දොඩන්න පුළුවන්. ස්වාමීනි දැන් ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරන විට දසදහසක් ලෝක ධාතුවේ දෙවිවරු බ්‍රහ්ම රාජවරු මොනතරම් දහම් ගෝස දෙවිවරු බ්‍රහ්ම පවතින කම්පා වෙනවා මේ කර්මවල. ඒ දැන් විනය පිටකයේ වගේ සිද්ධි තියෙනවා. එහෙම සිද්ධි වෙද්දි දෙවිවරු මේ අකනිටා බමලෝ දක්වාම කම්පා වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. අහෝ මෙහෙම දෙයක් දැන් සිද්ධ වෙනවා. ඒ නිසා මේක සිද්ධ වෙනවද අපිට පේන්නේ නැහැ. එහෙමයි. හරි පුදුම දෙයක් ඒක. ඊට පස්සේ මේ හරි ලස්සන කාරණාවක් කියනවා මෙතන. මහන්නේ අසුභ සංඥා වඩද්දිත් මැනමින් වඩද්දිත් බහුල කරද්දිත් ඒ කාමසක්ත වෙනව නම් හිත. එහෙමයි. මෙවුන්දන් සේවනේ හිත පිහිටනව නම් තීරුම් ගන්න ඕන කියනවා පිළිකුලේ පිහිටන්නේ නැත්තම් ඒ භික්ෂුව ඒ කෙනා මෙහෙම දැනගන්න ඕන කියනවා මා තුළ අසුභ සංඥාව දියුණු වෙලා නැහැ නිතාම කියලා. එහෙමයි ස්වාමීනි. ධර්මයට කරන්නේ. එහෙයි. දැක්කනේ සත්පුරුෂ බව. ධර්මයට කරන්නේ. එහෙමයි. සත්පුරුෂ බව කොතන තියෙන්නේ? භාවනාවට පෙර සිටි අයුරින්ම අසුභ සංඥා වැඩි විටත් තාම මට විශේෂ වෙනසක් වෙලා නැහැ නෙම. එහෙනම් තාම මට මේක වැඩිලා මදි ඇති. එහෙමයි. භාවනාවේ ප්‍රතිඵලය මා විසින් නොලබන ලද්දේය. එහෙම හිත මේ සත්පුරුෂ කෙනාගේ හිතට ඇති වෙනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. මෙසේ එහිලාහේ නුවණැතියෙක්ම වෙයි කියලා. එහෙම හිතෙනවා නම් වඩද්දිත් හිත කාමශක්ත වෙනවා නම් ඒකටම හිත යනවා නම් ඒකෙම හිත පිහිටනවා නම් නුවණැත්තෙකුට නම් හිතනවා කියලා කියන්නේ එහෙනම් මට තාම මේක වැඩිලා නැහැ නේ භාවනාව. එහෙමයි ස්වාමීනි. ධර්මයට ගැරීමන්නේ. එහෙයි. දැක්කනේද නුවණැති භවයේ තියෙන ආශ්චර්යය. එහෙමයි. ඊළඟට දේශනා කරන මහන්නේ අසුභ සංඥා මැනවින් වඩද්දී බහුල කරද්දී පුරුදු කරද්දී කාමසක්ත වෙන්නේ නැත්තම් ඒකේ වැළඳ ගන්න නැත්තම් ඒ වගේම තමයි ඒක මිරිකේ නම් හිතේ උදරියේදී හැකිලේ නම් පිළිකුලක් පිටයි නම් උපේක්ෂාවට හරිපත් වෙනවනම් එතකොට ඒක නා දැනගන්නවා කියනවා මා තුල අසුභ සංඥාව දැන් වැඩිලා තියෙන්නේ කියලා. එහෙමයි. අන්න අසුභ සංඥාව වැඩිලාද නැද්ද කියලා තේරුම් ගන්න තැන මේක තමයි. එහෙයි. මාහට පෙරට වඩා අසුභ සංඥා වැඩුණු විට විශේෂ ලාභයක් දැන් මට ඇති වෙලා තියෙනවා. මේ අරමුණු ඉදිරියේද මගේ හිත කාමශක්ත වෙන්නේ. එහෙමයි. මේ උන්දම් සේවනේ පිහිටන්නේ හැකිලිල යනවා. භාවනාවේ ප්‍රතිඵල මං එහෙනම් ලබාගෙන තියෙනවා කියලා. ඒ විදිහට හිතනවා නම් තේරෙනවා නම් ඒ කරුණ මෙයාගේ නුවණ කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. නුවණ කියනවා. එහෙනම් බලන්න මේ දහම් මානසිකාරයකින් නුවණ ඇති වෙන විදිය තේරුම් ගන්න විදිය.
එහෙමයි ඒතුලේ දහම් මානසිකාරයටවත් ශාස්ත්‍රුන් වහන්සේටවත් ගැරහීමක් නෙමෙයි ඇති වෙන්නේ. ධර්මයේ සුධර්මත්වය දකින්න. එහෙමයි ස්වාමීනි. වැඩිලා නැත්තම් දකින්න මේක වැඩිලා නැහැ කියලා. එහෙමයි. ධර්මයට ගැරහීමක් නැහැ. එහෙයි. වැඩිලා නම් දකින්න වැඩිලා කියලා. දැන් නුවණ කියන එක දැන් තේරෙනව නේද හොඳට? එහෙමයි ස්වාමීනි. නුවණ තේරුම් ගන්න තියෙන උතනින් තමයි. එහෙමයි. ඒතකොට දැන් අපිට තේරෙනවා එහෙනම් මේ බාහිර ලෝකෙ එතකොට මේ ධර්මයට ගරහන්නේ මේවා හරියන්නේ නැහැ මේක පුරුදු කළාට මේවා බොරු කියලා කියන්නේ. එතකොට අර එයාගේ හිතේ ඒක වැඩිලා නැතුව ඇති. එහෙමයි ස්වාමීනි. වැඩිලා නැහැ කියලා තේරුම් ගන්න. හිතේ ස්වභාවය තමන් තේරුම් ගන්න. එහෙමයි. අඥානකම. එහෙමයි. ඒ තරම් අර නීවරණ වල බලවත්කම. එහෙමයි. හරි පුදුමයි. එහෙයි. ඉතින් මේ අසුභ භාවනාව ගැන කියද්දී ඊළඟ බුදුරජාණන් දේශනා කළා ඒවමේකෝ භික්ඛවේ ඔය විදිහට පින්වත් මහන්නේ අජ්ජත්තම් වා කායේ කායානුපස්සේ විහෙරති. තමන්ගේ කය දිහා ওই විදිහට අසුභ කොටස් ටික බලා ඉන්නවා කියනවා. එහෙමයි. බහිද්ධාවා කායේ කායානුපස්සේ විහෙරති. ඒ විතරක් නෙවෙයි කියනවා. එහෙමයි. බාහිර කය දිහත් බලනවා කියනවා. එහෙයි. මොකද මේ තමන්ගේ හිත ඇතුලේ තමන්ගේ රූප කයටත් ඇලීම ඇති වෙනවා බාහිර කයටත් ඇලීම ඇති වෙනවා. එහෙම නෙති. එහෙමයි. අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සේ විහෙරති. එහෙමයි ස්වාමීනි. ආධ්‍යාත්මික බාහිර කියන මේ කයවල් දෙක ගැනම විමස වාසය කරනවා කියන. එහෙමයි. ඒතොර එහෙම විමසනකොට තමයි බුදුරජාණන් දේශනා කළා මේ විභංග කියන සූත්‍රයේදී මේ සතිපට්ඨානය කියලා කියන්නේ ওই ටික සිහි කිරීම. ඒක සතිපට්ඨානයි. අසුභ කොටස් ටික සිහි කර කර සිටීමම සතිපට්ඨානයි. එහෙමයි ස්වාමීනි. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ මේකටයි කියන කුමක්ද? ඊ තමයි කියනවා මේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊළඟ කොටස. හරි වැදගත් එකක් ඒක. බුදු ඔන්න ඔය පරියාය ඇත්තටම ඉස්සෙල්ල සතිපට්ඨානෙ වැඩෙන්න ඕන. සිහිය වැඩෙන්න ඕන. එහෙමයි. අර මානසිකාරයේ පවත්තලා අයෝනිසෝ මානසිකාරය සංසිඳෙන්න ඕන. ස්වාමීනි කේසා ලෝමා නඛා ඒක සිහි කරද්දී අයෝනිසෝ මානසිකාරය සංසිඳලා ඔය යෝනිසෝ මානසිකාරය හිත පිහිටනවා. එහෙයි. පිහිටියට පස්සේ යාගේ සිහිය බලවත් වෙනවා. ඒ සිහිය බලවත් වෙනච්ච කෙනාට ප්‍රකට වෙනවා කොහොමද? මේ කය හට ගැනීම ප්‍රකට වෙනවා. එහෙමයි. කය මේ ආහාර ප්‍රත්‍යයෙන් පවතින ආහාර නැතිවීම නැතිලා යනවා. ඒ වගේ කය නැමැති ඉන්ද්‍රිය නාම රූපයන්ගෙන් පව හට ගන්නවා. නාම රූප නැතිවීමෙන් කය නැති ඉන්ද්‍රිය නැති වෙලා යනවා. මේ කියලා එයා හට ගැනීමත් නැතිවීමත් දැකීමේ මහා කුසලතාවය ඇති වෙනවා. ඒක තමයි භාවනාව. එහෙමයි. භාවනාව කියන වචනේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට විග්‍රහ කරපු තැනක් මේක. හට ගැනීමත් නැතිවීමත් දකින්න නුවණ. ඒක ගෝචර වෙන්නේ සංවේදී වෙන්නේ සිහිය තියෙන කෙනාට. එහෙමයි. සිහිය ඇති වෙන්නේ සතිපට්ඨාන කාලය පුරුදු කළාට පස්සේ. ඒක නිකන් ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් දේශනා කළා ඊළඟට හරි ලස්සනයි. ඔය විදිහට පින්වත් මහන්නේ අත්ති කායෝතිව 50 සතිපච්චුපට්ඨිතා හොති. අන්න උහුට අවබෝධයක් ඇති වෙනවා කියනවා මේ කුණප කොටස් වලින් සමන්විත කයක් මේ තියෙන්නේ ඇතුළෙත් තියෙන්නේ බාහිරත් තියෙන්නේ. ඒ වගේ මේ විදියට හටගන්න මේ විදියට වෙනසෙන කයක් තියෙන්නේ කියන වැටහීම යට උපදිනවා කියනවා. එහෙමයි. ඒක වැටහීමක් එතකොට. එහෙමයි ස්වාමීනි. යාවදේව ඥානමත්තාය ඥානයක් විදියට පිළිටනවා කියන යාට. ඥානයක් එතකොට ඒක. එහෙමයි ස්වාමීනි. දැන් මේක අහනෝ විතරනේ. සිහි කරනෝ විතරයි. හැබැයි මේ තියෙන්නේ කුණප කොටස් ටිකක්මයි කියලා ඥානයක් නැහැ. ඒ ඥානයක් නැති නිසා තමයි අර කාම සක්තිහිත සංසිඳෙන්නේ නැත්තේ. එහෙමයි. පතිස්සතිමත්තාය බලවත් සිහිය පිහිටනවා කියනවා. සිහිය පිහිටනකොට මොකද වෙන්නේ? අනිශ්චිතෝච විහෙරති. බාහිර ලෝක කිසි දෙයක් එක්ක හිත මිශ්‍ර වෙන්නේ නැහැ කියන කාම ශක්ත වෙන. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙයි. නචකින්චි ලෝකේ උපාදිතී බාහිර ලෝක කිසි දෙයකට හිත බැඳලා යන්නේ නැහැ කියන ග්‍රහණය වෙන්නේ නැහැ කියන. එහෙමයි. කොතරම් ආශ්චර්ය ධාමද මේ. එහෙමයි. පරම ගම්බීර ධාමක් බුදුරජාණන් වහන්සේ මේ ධාම ඒ විසරද ඥාන තුල පිහිටලා දසබල ඥාන තුල පිහිටලා ප්‍රාතිහාර සහිතව මේ ධර්ම අවබෝධ කළේ. එහෙමයි. ප්‍රාතිහාර සහිතව. එහෙමයි ස්වාමීනි. ප්‍රාතිහාරක මැද මේ ධර්ම මෙහෙම වඩද්දී මෙහෙම දුර වෙන බව ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රාතිහාරයක් විදිහට දැකලාමයි දෙවෙනි ශ්ලෝකයට දේශනා කළා. එහෙමයි. ඊවම් පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ඔය විදිහට පින්වත් මහන්නේ භික්ෂුව
කය පිළිබඳ යථාර්ථ දකිමින් ඔහොම වාසය කරනවා කියලා කියනවා. එහෙනම් බලන්න මේ අපේ ගෘහ ජීවිතේ අපට පුළුවන් නම් මේ මානසිකාරය හිත හිතා ඉන්න ගෘහ ජීවිතේ කඩාකප්පල් වෙන්නේ නැහැ කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ගෘහ ජීවිතේ දැන් මේ ඇත්තටම අපිට මේ දෙකේ කට්ටියත් එක්ක අපිට දැන් සමහර ගෙදර ඉන්න අයත් එක්ක අමනාපකම් මේ ඔක්කොම ඇති වෙන්නේ ඒ බන්ධනෙත් එක්කනේ. බන්ධන නැත්තම් අමනාපකම් නැහැනේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ බන්ධනීය දුරු වීම මෛත්‍රී වැඩිවීම පිණිස අනුග්‍රහ කරනවා. කරුණා වැඩිවීම පිණිස අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. මුදිතා වැඩිවීම පිණිස අනුග්‍රහ කරනවා. එහෙමයි. දැන් බලන්න කෙනෙක් එක හිතවත් වුණාට පස්සේ ඒක නා hina නොවුනොත් මොකද වෙන්නේ? හිතට අපිට වේදනාවක් නැද්ද? එහෙමයි. ඉතින් හිතවත් නොවෙන්න හිතවත් වෙන්න ඉස්සෙල්ලා යා hina නොවුන කියලා අපිට ගානක් නැහැ. හිතවත් වුණාට පස්සේ තමයි යා hina නොවුනොත් අපිට ගානක් වෙන්නේ. එහෙමයි. ඒ බන්ධනයේ ස්වරූපය. බන්ධන බැඳීමත්. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. කතා නොකලත් පොඩ්ඩක් අප්සෙට්. එහෙයි. ඉතින් බලන්න එහෙනම් බැඳීමෙන් අපිට දුක් පීඩා නෙමෙයිද ගේන්නේ. එහෙම. ස්වාමීනි එතනදී කරුණාව මුදිතාව තිබ්බනම් මේ ඉතින් මේ කරුණා මුදිතාව ඇති වෙනවා මේ මානසිකාර බලවත් වෙනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. කරුණාව තමයි උපදින්න පස්සේ. එහෙමයි. මෛත්‍රිය තමයි උපදින්නේ. එහෙයි. උපේක්ෂාව තමයි උපදින්නේ. එහෙයි ස්වාමීනි. හරි ආශ්චර්ය දෙයක් ඒක. සතර බ්‍රහ්ම විහරණ වැඩෙනවා. එහෙමයි. මේ කායानुපස්සනාවෙන්. එහෙමයි. මේ කය හට ගැනීම ප්‍රකට වෙනවනේ. නැතිවීම ප්‍රකට වෙනවනේ. එහෙමයි ස්වාමීනි. එතකොට හට ගැනීමක් පේනවනේ. දැන් අපි කොච්චර තරහකාරයෙක් වුණා මැරෙන්න ඔන්න මෙන්න තියෙනවා නම් අපිට ඒක නගෙන කරුණාවක් ඇති වෙන්නේ නැද්ද? එහෙමයි. එහෙනම් මේ කය හට ගැනීම පේනවනේ. ඕනම කයක නැතිවීම පේනවනේ. ඉතින් අපිට ඒක නගෙන කොහොමද ඇති වෙන්නේ? කරුණාව ඇති වෙන්නේ. එහෙමයි. මෛත්‍රිය ඇති වෙන්නේ. හරි මාස්ටර්යයි මේ හිත සුවපත් කරවන, බන්ධන දුරු කරන, නිවනේම බැස ගන්න ලස්සන මානසිකාරය. එහෙමයි. ඒතර මේක සතර සතිපට්ඨානෙ බොහොම ලස්සනට විස්තර වෙනවා. ඉතින් අපිට මේ ලැබුණු මේ දුර්ලභ ජීවිතේ හතර ඉරියව්වෙන් අපි මේ වගේ මානසිකාරයක් කර ඉන්න පුළුවන් නම් අපි හැමදෙනාටම ඒක සිදු කරන්න පුළුවන්. පුළුවන් නේ. එහෙමයි ස්වාමීනි. මේ කයේ තියෙන්නේ කේස් කියලා සිහි කරන් පැවිදි වෙන්න ඕනද? එහෙමයි. නෑනේ. මේ කයේ තියෙන ලෝම, මේ කයේ තියෙන නියපොතු, මේ කයි. ඒතර නිවනේ බැස ගන්න ලස්සන මානසිකාරය. එහෙමයි. නිවනේ හිත පිහිටවන ලස්සන මානසිකාරය. එහෙමයි. එතකොට මේ නීවරණයන්ගේ හිත සංසිඳවන ලස්සන මානසිකාරය. එහෙමයි. එතකොට මේ යෝනිසෝ මානසිකාරයමයි එහෙනම්. එහෙනම් මේ නිවනේ හිත බැසගන්නේ. නිවනේ පිහිටවන්නේ. සසර බන්ධන ගලවන්නේ. කුසල් උපද්දවන්නේ. කෙලෙස් දුරු කරන්නේ යෝනිසෝ මානසිකාරයෙන්. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ උතුම් යෝනිසෝ මානසිකාරයට පිහිටවාගෙන සසර දුක් ඡය කරගෙන නිවනේම හිත පිහිටවීම පිණිස මේ උතුම් පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ විස්මිත විශාරද උත්තම ශ්‍රී සද්ධර්මයේ අපේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ අපි හැම දිනම අපට අනුකම්පාය ඇති ඒ ගරුතර මහා සංඝරුවන ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොත උදා වුණා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඩුබායි පදිංචි පින්වත් ලෝචනී විජේසිංහ මෑණියන්, සුමේද විජේසිංහ පියාණන් සහ කැනඩාවේ පදිංචි ශිවන්ත විජේසිංහ පුතුණුවන් ඒක රාශිය වෙලා තමයි මේ උදාාර පුණ්‍ය ධර්මය රැස් කරගන්න විශේෂ ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තියෙනවා. දෙසැම්බර් මාස 25 වන දින උපන්දිනය සමරන රණුලී වීරබාහු පින්බර දියණියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය ධර්මයේ ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්, ඒ වගේම සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසනය හිත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය ධර්මයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත්
මහා සංඝරත්නයට අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සුවසේ ධර්ම ප්‍රචාර කටයුතු කරගෙන යන්නට මේ දිව්‍යංගී දෙහිමි රැකවරණ සලසත්වා දිව්‍යෝදු තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ මහා සංඝරුවන අනගාരികා මෑණිවරුන්ට මේ පුණ්‍යානුභාව බලයෙන් දිව්‍යංග දේවානුභාව බලයෙන් තුනුරුවන අනන්ත ආශිර්වාදයෙන් සියලු රැකවරණ සැලසේවා. ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයේ මිය පරලෝකීය ඕ රත්නවීර පියාණන්ට එස්ලින් නානායක්කාර මෑණියන්ට ටුලී රත්නවීර සිංගිත දිනියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සසර පුරා මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයේ ඩුබායි පදිංචි පින්වත් ලෝචනී විජේසිංහ මෑණියන්, සුමේද විජේසිංහ පියාණන් සහ කැනඩාවේ පදිංචි ශිවන්ත විජේසිංහ පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම දෙසැම්බර් මාස 25 වන දින උපන්දිනය සමරන රණුලී වීරබාහු පින්බර දේනියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුජීවත සිටින දෙමව්පියන්ට දෙසැම්බර් 27 වෙනි දින උපන්දිනය සමරන පුල්මී විහංසා දේනියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට සද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම කොරෝනා වෛරසයේ දුක් පීඩා විඳින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දිව්‍යංග දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මාවබෝධය පිණිස මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අප කෙරෙහි අනුකම්පාවෙන්ම අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඩුබායිහි පදිංචි පින්වත් ලෝචනී විජේසිංහ මෑණියන්, සුමේද විජේසිංහ පියාණන් සහ කැනඩාවේ පදිංචි සිවන්ත විජේසිංහ පුතුණුවන් ඇතුළු ඒ පින්වතුන් අපි තාම දයාවෙන් පින්වන්ත ඔබ හැමදෙනා සමග සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පිනැති ඔබට අපි ආරාධනා කරගන්නවා මේ උත්තම ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දායාද කර ගැනීමේ අවස්ථාව තිබෙනවා. මේ සදහම් පිළිසඳරෙහි දායකත්ව බරපැන වෙන් කර ගැනීමෙන්. ඒ පිළිබඳව ඔබට තොරතුරු විමසන්න පුළුවන් 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ. ඉතින් ඒ සඳහාත් අපි ඔබට ආරාධනා කරනවා. එමනම් කිසියම් විදිහකට කරදර සහිත ආපදා සම්පන්න කාලවකවානුවක් නිර්මාණය වෙලා තියෙන මේ මොහොතෙත් අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල පාමුලටම පැමිණ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මෙහි සිත පහදවා ගන්න හැම දිනාටම අවස්ථාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.